ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බෞද්ධ රූපවාහිනිය තුලින් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මහනුවර හීරැස්සගල පදිංචි දේද්දුව පවුලේ දියණිය සහ පුතණුවන් ඇතුළු පින්වතුන් විසින්. ඒ පවුලේ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා ධර්මදේශනාව අවසානයේ අපි පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක ප්‍රතිලාභය අපි හැම කෙනෙක්ම ඊටාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ තේරුම් ගැනීම අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයත් ಭಾರತයේ පහළ වෙච්ච අනෙකුත් ශාස්ත්‍රූවරුන්ගේ පණිවිඩයත් අතර විශාල වෙනසක් තියෙන නිසා. ඇත්තටම අද ලෝකේ ගොඩාක් ආගමික මතවාද තිබුණට ඒ කිසිම මතවාදයකට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අභියෝග කරන්න බෑ. හේතුව තමයි එච්චරට ප්‍රායෝගිකව Tamanගේ ජීවිතයට සාන්දෘෂ්ටිකව මේ ලෝකෙ මේ යථාර්ථවාදී පණිවිඩය අපට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පාර පෙන්වුවා. ගොඩාක් වෙලාවට බුද්ධ දේශනාව මේ මොහොතේ නිවෙන විදිහ ගැන කියලා දුන්නා. දැන් ලෝකේ ගොඩාක් ඉගැන්වීම් වල තියෙන දෙවියන් වහන්සේ තමයි ඔක්කොම කරන්නේ. මහා බ්‍රහ්මන් තමයි ඔක්කොම කරන්නේ. දෙවියන් වහන්සේ තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ. දෙවියන් වහන්සේට කළ නොහැක්කක් නැහැ. ඔය වගේ කතා කර ඉදි බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොටම ඒ හැමෝම ඒ කියපු කතාව අභිබවා ගිහින් උන්වහන්සේ කිව්වා මහණෙනි දෙවියන්ටත් වඩා මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨයි කියලා. ඒක කොච්චර වටිනා දෙයක්ද? දෙවියන්ට වගකීම නොදී මානවයාට වගකීම දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. ඒක පුදුමයි. අදට 2600කට එහා පැත්තේදී වෙච්ච එක ගැන. ඒ සංකල්පේ මතු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ මහණෙනි සමහර දවස්වලට මේ සක්‍ර දේවේන්ද්‍රයා එහෙම දිව්‍ය තලයේදී උදේට හවසට වඳිනවලු මනුස්ස ලෝකෙ දිහා බලාගෙන යේ ගහට්ටා පුඤ්ඤතරා ගිහි ජීවිතේ ගෙවමින් කුසලය මත දායාද වෙලා ඉන්නවා නම් ධම්මේන දාරං පෝසෙන්ති ධර්මානුකූල වත්පිළිවෙත් ටික තියනවා නම් ඊට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතයේ තුල සීලවන්තා උපාසකා සිල්වත් භාවයේ තියෙනවා නම් තන් නමස්සාමි මාතලි මං ඒ බඳු මිනිසුන්ටයි මේ වඳින්නේ කියලා මනුස්ස ලෝකයට හැරිලා සක්‍ර දේවේන්ද්‍රයා පවා වන්දනා කරනවා කියන කාරණා වලින් පෙන්වුවේ මනුස්සත්වයයි ශ්‍රේෂ්ඨ කියලා. ඊටාම පරිස්සමට මනුස්සත්වයට වටිනාකම ගත්තා. මොකද ಭಾರತයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලේ පින්වත්නි මහා බරපතල විදියට මේ මහා බ්‍රහ්මයා ගැන දෙවියෝ ගැන කතා කරපු යුගයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කළේ නැහැ මරණින් එහා පැත්තේ නිවීමක් ගැන. උන්වහන්සේ මතක් කළේ නැහැ අතීතයේ තිබුණු නිවීමක් ගැන. උන්වහන්සේ මතු කළේ මේ මොහොතේ නිවෙන ආකාරයයි. මේ මොහොතේ නිවෙන ආකාරයයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ. ඔය භද්‍රක ගාමිණී වගේ අය ආවහම බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේ කියනවා මම අතීත දුක ගැනත් තමුන්ට කියන්නේ. ඇයි එතකොට ඔයාට හිතෙන්න පුළුවන් අතීත දුක දැන් අතීතයට එකතු වෙලා මොකටද මේ පරණ එකක් ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ වගේම භද්‍රක මම ඔබට අනාගත දුකක් ගැන කියන්නෙත් නැහැ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මොකටද මේ ආපු නැති එකක් ගැන කියන්නේ කියලා. භද්‍රක මම දැන් දුක හැදෙන විදිය ඔයාට කියන්නම්. අන්න ඒක අහගන්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඒ කියන්නේ පරණ ජීවිතය හෝ අනාගතයේ ජීවිතය ගැන උපකල්පන හදන්න නැතුව මේ වෙලාවේ නිවෙන්න බුදුරජාණන් වහන්සේ නමක් කරලා ලෝකෙ මං හිතන්නේ මේ වෙනකොට කිසිම ලෝකේ ආගමික මතවාදයක තමාගේ උත්සාහය වීරිය තියෙනවා නම් අදම නිවිල යන්න පුළුවන්.
මේ කියන පරයායට ගලප ගත්තොත් මේ මොහොතේම නිවෙන්න පුළුවන් කියලා කවුරුත් කියලා නැහැ. ඒක බොහොම ලස්සන තැනක් තියෙනවා ධර්මයේ. ඒක තැනක ඒ තියෙන තැන තමයි පින්වත්නි මේ ඒ දේශනාව තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට හේමක මග මානවකයා කියලා කෙනෙක් එනවා. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හැබැයි එයාගේ ගුරුවරයා තමයි බාබරී කියලා කියන්නේ. බාබරී කියන්නේ ත්‍රිවේද අප්‍රාප්ත මිනිස්සෙක්. හොත්තට වේදේ ඉගෙනගෙන වේදේ කෙල පැමිණි මිනිස්සෙක්. හොත්තට වේදේ ගැන දන්න වේදේ කටපාඩම් කරලා තියෙන හොඳ දක්ෂ මිනිස්සෙක් තමයි බාබරී කියන්නේ. බොහොම ඒ මනුස්සත් වයසක කෙනෙක්. එයාගේ හිටිය ප්‍රධාන ගෝලයෙක් තමයි හේමක කියලා කියන්නේ. දවසක් බාවරී Tamanගේ හේමක මගමානව ගැන කතා කළා. කතා කරලා ඇහුවා මේ හේමක පුතේ අන්න මේ මධ්‍ය මණ්ඩලේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා ආරංචියක් තියෙනවා. හැබැයි මේ බුදු වෙලාද කියලා මට නම් ඕවා විශ්වාස නැහැ. උඹ ගිහින් බලපන් කෝකටත් බුදු වෙලාද කියලා හිමීට පොඩ්ඩක් කැරකිලා වරෙන්කෝ කියලා කිව්වා. දැන් බලන්න ඒතර බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ බුද්ධත්වයේ පරීක්ෂා කරන අද මේ සද්ධාවෙන් අත් දෙක නල්ලේ තියාගෙන ගියපු අය නෙමෙයි මේ අය. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ සමහර ලාවට මේ සාමාන්‍ය ශ්‍රමණේක් ළඟට යන විදියට. දැන් අපි මේ ලොකුවට මේ නිලුම් මලක් උඩ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විදියට ප්‍රතිමා හැදුවට අපි සරණ ගිය සැබෑ ඒ කියන්නේ එහෙම ගෞරවයට හදන්න ඕන. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කුම්භකාර ශාලාවේ මැටි පිලෙත් වාඩි වෙලා ඉඳලා තියෙනවා. කුම්භකාර ශාලාවෙත් ඉඳලා තියෙනවා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ සමහර දවස්වල පින්වත්නි උන්වහන්සේ භාරද්වාජ වගේ අයගේ ගිනිහල්ගේ තන ඇතිරිල්ලේ සැතපීලා තියෙනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ සිවුරු පොට මහනකොට ළඟ කෙනෙක් හිටියේ නෑ සිවුරු මහන්න හොයාගන්න. දැන් මේ කාලේ කටින සිවුරුෙන් මහන්න කොහොමද පොර කන පොර කැවිල්ලා නේද? සිවුරු පොට අල්ල ගන්න මේ පොට අල්ල ගන්න පොඩ්ඩක් සිවුර මහන්න කියලා කියන්නේ කෙනෙක් ඉඳලා නෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ගොඩාක් හිටියා. නමුත් ඒ ශ්‍රාවකයන්ගෙන් අයින් වෙලා බොහොම හුදෙකලාවේ නිරාමිස ප්‍රීතියක් වින්දනය කරමින් අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. මේක හොඳට තේරෙනවා මෙන්න මේ සිද්ධි වලින්. දැන් ආනන්ද හාමුදුරුවන්ට චෝදනා පහක් එල්ල වෙනවනේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ. කාන්තාවන්ට බුදුහාමුදුරුවන්ගේ සිරුර පෙන්වුවේ ඇයි මුලින්ම? කාන්තා පැවිද්ද හදලා දෙන්න මැදිහත් උනේ ඇයි? ඕකේ එක තැනක තියෙනවා එක චෝදනාවක් තමයි ඇයි බුදුරජාණන් වහන්සේගේ සිවුරු පොට කකුලෙන් අල්ලගෙන මැහුවේ කියලා. බුදුරජාණන් පිරිනුවම් පෑවට පස්සේ චෝදනාවක් එනවා ආනන්ද හාමුදුරන්ට ඔබ වහන්සේ මොකටද මේ භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු පොට එක පැත්තකින් පයින් අල්ලගෙන මැහුවේ? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මම මේ ගෞරවයට ඒක කළා නෙමෙයි. මට ශාස්ත්‍රුන් වහන්සේ ගැන අඹමල් රේණුවකවත් අගෞරවයක් නැහැ. හැබැයි මම හොයලා බැලුවා සිවුරු පොට අල්ලගන්න කෙනෙක්. මම වටේට හොයලා බැලුවා. නමුත් කවුරුත් හිටියේ නෑ එදා. හිටියේ නැති නිසා මට මේක මහන්න විදියක් නෑ. ඒ නිසා මම එක පැත්තකින් කොනක් අල්ලගත්තා. එහෙමනම් අපිට තේරෙනවා සිවුරු පොට අල්ලගන්නත් කෙනෙක් එදා හිඳලා නෑ. අද 84000යි පූජා කරන්න හිටියට. ඒකෙන් කියවෙන්නේ පූජා නරකයි කියලා නෙමෙයි. නමුත් දැන් බලන්න හේමකට කිව්වා මේ ගිහින් කෝකටත් බලාගෙන වරෙන්කෝ බුදු වෙලාද කියලා. ඉතින් එයා තමන්ගේ යාළුවෝ ටිකකුත් එකතු කරගෙන ගුරුවරයා ළඟට ගිහින් ඇහුවා හොඳයි මේ ගුරුතුමනි දැන් බුදු වෙලාද කියලා කොහොමද හොයන්නේ? ඊට පස්සේ එහෙනම් මෙහෙම කරන්න කිව්වා. ඔයා ගිහින් ප්‍රශ්න අහන්න එපා කිව්වා. හිතේ තියාගෙන ඉන්න කිව්වා ප්‍රශ්නේ. ප්‍රශ්න අහන්න එපා කිව්වා. ප්‍රශ්න අහන්නේ නැතුව උත්තරේ ප්‍රශ්නේ හිතේ තියාගන්න කිව්වා. හිතේ තියාගෙන ගිහින් වාඩි වෙන්න කිව්වා ඉස්සරහා. බුදු වෙලා නම් ස්ථීරව උන්වහන්සේකට උත්තර දෙයි කිව්වා. ඔයාගේ හිත දැකලා ස්ථීරව උත්තර දෙයි. මේ ප්‍රශ්නේ අහන්න එපා කිව්වා. හේමක බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් මේ ඇත්ත වාඩි වෙනවා වගේ වාඩි වුණා. වාඩි වෙලා හිතින් ප්‍රශ්නේ ඇහුවා. මොකද්ද? ඉච්ඡාසී කියලා මට බණ කියන්න එපා. දැන් යා හිතින් අහන්නේ ඉච්ඡාසී කියලා කියන්නේ මෙසේ විය කියලා. අතීතේ වෙච්ච දෙයක්. ඉච්ඡාසී කියන්නේ මෙසේ විය. එහෙම මට බණ කියන්න එපා.
ඉති භවිස්සති මෙසේ වන්නේ කියලත් මට බණ කියන්න එපා. මෙසේ විය කියලා කියන්නත් එපා. මෙසේ වන්නේය කියලා කියන්නත් මට එපා. මේ කියන්නේ ඉච්ඡාසි ඉති භවිස්සති කියන පරයයන් මට බණ එපා කියන්නේ අතීතේ මෙහෙම වුණා පෙර ජීවිතවල මෙහෙම වුණා ඔය කතා මට වැඩක් නෑ. යෝවා කියන අය ඕන තරම් ඉන්නවා මෙහි. ඒ වගේම අනාගතේට මෙහෙම වෙනවා කියලා ඔබ වහන්සේ මට කියන්න ඕනේ නෑ. මොකද අනාගතේට වෙනේවා කියන්නේ ඕන තරම් අනාවේකිකාරයෝ ඉන්නේ. මොකද ඔය ඇත්ත වෙනවද නැත්ත වෙනවද කවුද දන්නේ? මට ඒවා එපා. ඉච්ඡාසී කියලාත් මට මුකුත් කියන්න එපා. ඉති භවිස්සති කියලා මට මුකුත් කියන්නත් එපා. මට දැන් නිවෙන විදිය කියන්න. දැන් කවද්ද? අනාගතේටත් නෙමෙයි අතීතේත් නෙමෙයි දැන් නිවෙන්න කියන්න. අපෙන් එහෙම ඇහුවොත් දාඩිය දාන ඔහොම කතාවක්. ඇයි අපිට එකපාර උත්තරයක් දී ගන්න බෑ මේකට මොකක්ද දැන් කියන්නේ කියලා. බුදුරජාණන්සේ එක වාක්‍යයයි කිව්වේ. එයා දැන් හිතින්නේ ඇහුවේ. එතකොට උන්වහන්සේ කිව්වා ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පදමච්චුතං. ඉද දිට්ඨ කියන්නේ දකින ලෝකය. ඉද දිට්ඨ සුත කියන්නේ අහන ලෝකය. ඉද දිට්ඨ සුත මුත කියන්නේ දැනෙන ලෝකය. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු කියන්නේ හිතෙන ලෝකය. ඔයිට වඩා මොන හරි ඔයලාට හම්බෙලා තියෙනවා නම් කියන්න. දිට්ඨ දකින ලෝකය, සුත අහන ඒවා, මුත දැනෙන ඒවා, විඤ්ඤාතේසු හිතෙන ඒවා. ඔයිට වඩා ලෝකේ සංවේදනා නැහැ. ඔච්චරයි ලෝකේ සංවේදනා තියෙන්නේ. ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක මේවා ප්‍රිය භාවයෙන් අල්ලගත්තොත් අහන ලෝකය, දැනෙන ලෝකය, දකින ලෝකය, හිතෙන ලෝකය ප්‍රිය භාවයෙන් අල්ලගත්තොත් ඒවා කෙරෙහි පවතින චන්දරාග විනෝදන චන්දරාගේ දුරු කරලා දැම්මොත් මොන වගේ චන්දරාගේ දුරු කළොත්ද? අහන දකින දැනෙන හිතෙන ලෝකයේ කෙරෙහි චන්දරාගේ දුරු කළොත් නිබ්බාන පදමච්චුතං ඒක තමයි හේමක නිර්වාණය කියන්නේ. බලන්නක නිවන ගැන එක වාක්‍යයකින්. බණකිනුත් නෙමෙයි. නිවන සම්බන්ධ කතාන්දරේ එක වාක්‍යයක සැඟවී තියෙන විදිය. ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පදමච්චුතං. ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ. එහෙමනම් බලන්න දැන් මේකෙන් අපිට ඉලක්කයක් හම්බ වෙනවා මේ නිවන සම්බන්ධ මේ වෙලාවෙනි කරන්න ඕන එකක් කිව්වේ. ඉතින් ලස්සනයිනි ඡන්දය කියන්නේ කැමැත්තට. රාගය කියන්නේ ඇලීමට. අහන ලෝකයේ කෙරෙහි කැමැත්තක් ඇලීමක් හදා ගන්න නැතුව ඉන්න මට්ටමට හිත හදා ගන්න පුළුවන් නම් දකින්න ලෝකයේ කෙරෙහි කැමැත්තක් ඇල්මක් හදා ගන්න නැති විදියට හිත හදා ගන්න පුළුවන් නම් හිතෙන ලෝකයේ කෙරෙහි කැමැත්තක් ඇල්මක් නැති විදියට හිත හදා ගන්න පුළුවන් නම් දැනෙන ලෝකයේ කෙරෙහි කැමැත්ත ඇල්ම දුරු වෙන විදියට හිත හදා ගන්න පුළුවන් නම් ඒකට කියන්නේ නිර්වාණය කියලා. ඉතින් ඔහොම නිර්වාණය කියන්නේ ඔහොම එක වාක්‍යයකින් කිව්වට ඉතින් ඕක තේරුම් ගන්න එහෙම ලේසි නෑ. මේ බණ අහන වෙලාවට නම් හිතෙනවා ඇත්ත තමයි ඔය හාඳුරෝ කියන එකත් හරි තමයි කියලා. ඒ වුණත් ඉතින් බණ ඇහුවට පස්සේ ආයෙව මතක නෑනේ. හොඳම දේ තමයි ඒ වෙනුවෙන් ඒ ඔස්සේ තමන් තුලින්ම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා තමන් අත්දකින්න ලෝකයේ තුලින් මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න. අත්දකින්න ලෝකේ. ඒකට කියන්නේ මාංශ චක්කු කියලා. මසැසින් තේරුම් ගන්න ඉස්සෙල්ලාම. දැන් සමහර අය මසැසින් තේරුම් ගන්න කියනකොට ඇහැට පේන දැන් අද මසැසින්නේ ඔක්කොම තේරුම් ගන්න. මිනිස්සු හිතාගෙන ඉන්නේ ඇහැට පේන ඒවා තමයි ඔක්කොම ඇත්ත කියලා. සමහර අය ඉන්නවා ඇහැට පේනවට වඩා පොඩ්ඩක්වත් පිළිගන්න කැමති නැහැ. ওই බටහිර මේ භෞතිකවාදයට බර මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. අතීන්ද්‍රිය ඥානයක් පිළිගන්නේ නැහැ. ඉන්ද්‍රියන්ට යමක් ප්‍රත්‍යක්ෂ වුණොත් ඒක විතරයි පිළිගන්නේ. ඒතර ඉන්ද්‍රියන්ට ඔක්කොම ප්‍රත්‍යක්ෂ වෙනවද? ඔන්න බරපතල අරුබුදේ. මේ ඇහැට ඔක්කොම පේනවද? ඇහැට ඇහි බැම්මවත් පේනවද ඇත්තටම? වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. තමන්ගේ ඇහි බැම්ම තමන්ට බලන්න පුළුවන්. බෑනේ. ඇහැට එනං අපිට පේනවා ඇහි සීමාව කොච්චර පටුද? කොච්චර පටුද? ඉතින් ඇහි දැන් ඔය බටහිර විද්‍යාවට බර භෞතිකවාදී කියවීම් තියෙන ගොඩාක් දෙනෙක් ඇහි පේන මට්ටම තමයි විශ්වාස කරන්නේ.
ඒකට කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය. කනට ඇහෙන ටික තමයි විශ්වාස කරන්නේ. නමුත් ඇහැට ඔක්කොම පේනවා කියලා හිතන මිනිස්සුම තමයි කණ්ණාඩි දෙකක් දාලා ඇහැට පේන්නේ නැති ඒවා බලන්නේ. ඇහැට පේන්නේ නැති ඒවා බලන්න තමයි මිනිස්සු උපැස්සියලක් බලන්නේ. එතකොට සමහර ඇහැට පේන්නේ නැති ඒවා පේනවා. එතකොට දැන් අර ඉස්සල්ලා කියපු එකට මොකද වෙන්නේ? ඒක තනිකර බොරුවක් නේ. එතකොට මිනිහෙක් කියනවා නෑ කණ්ණාඩි දෙකට ඔක්කොම පේනවා. එහෙම කිව්වොත් මොන තරම් මෝඩ කතාවක්ද? ඒවා බලන්න ඒවා කණ්ණාඩි දාලත් පේන්නේ නැති ඒවා බලන්නනේ අන්වීක්ෂයක් පාවිච්චි කරන්නේ. කවුරු හරි මිනිස්සෙක් කිව්වොත් දැන් තා අන්වීක්ෂය හොයාගත්තට පස්සේ ඔන්න දැන් අපි ඔක්කොම පේන ඒවා හොයාගන්න එකක් හදාගත්තා කියලා අන්වීක්ෂය ගැන බොරුවට දොඩවන්න පටන් ගත්තොත් මේ ඒවටත් අහුවෙන්නේ නැති ඒවා බලන්න තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා එකක් හොයාගෙන තියෙන්නේ. එතකොට අර අන්වීක්ෂයට ඔක්කොම පේනවා කියලා හිතපු මිනිස්සයාට වැලේ වැල් නැතුව අසරණ වෙනවනේ. එහෙමනම් අපිට තේරෙනවා මේ ලෝකේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැ. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි කියලා හිතන එකම මහ බොරුවක් මුලාවක්. ඒ මාංශ චක්සු කියන ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝකේ අත්දකින්න. අත්දකලා මේ ලෝකේ තේරුම් ගන්න. මොකද්ද තේරුම් ගන්න කියන්නේ? ජරා මරණ දුක තේරුම් ගන්න. මේ ලෝකේ ජරා මරණ දුක කියන ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. ඒතර ජරා මරණ දුක කියන ස්වභාවය අපි මේ තුලින් තේරුම් ගත්තාම ජරා මරණ දුක කියන ස්වභාවය තේරුම් ගත්ත තැනක තමයි ඒ පුද්ගලයාගේ අවබෝධයට හිත නැමෙන්නේ, අවබෝධයට හිත බර වෙන්නේ. ඒතර ජරා මරණ කියන ස්වභාවය ඇහෙන් දැකලා තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම පින්වත්නි ඇහෙන් දැක්ක කියලා මහා ලොකු දෙයක් කරන්න බෑ. මාංශ චක්කු කියන එකට ගොඩාක් දේවල් පේන්නේ. ඒ නිසා අපි කියනවා ඒකට හොඳට හිත භාවනාව පැත්තට. ඔය ඥානී ක්‍රම තුනක් තියෙනවානේ සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා කියලා. බුදුදහමේ තමයි භාවනාව ගැන කතා කරන්නේ. ලෝකේ ගොඩක් ආගම්වල භාවනාව ගැන කතා කරන්නේ භාවනා කරනකොට එයා තුල චින්තාමය ඥානයක්, භාවනාමය ඥානයක් උපදිනවා. අන්න එතකොට තව ඇහැක් එයාට පහළ වෙනවා. එහෙනම් භාවනාව නිවන් දකින්න ශ්‍රාවකයෙකුට අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. මොකක්ද එයාට උපදින ඥානෙ? එයාට උපදිනවා ඥානයක් පින්වත්නි දිබ්බ චක්කු කියලා. ඉස්සල මාංශ චක්සුසේ පහළ වුණා. දැන් මාංශ චක්සුසෙන් ගන්න අත්දැකීම් ටික තුල තේරුම් ගන්න ඇහැට පේන්නේ නැති දේවලුත් තියෙන බව. ඔක්කොම ඇහැට ග්‍රහණය වෙන්නේ නැති බව. එතකොට ඇත්තටම පින්නොතින් ලෞකික සම්මාදිට්ඨියටත් එන්න පුළුවන්. දසවස්තුක සම්මාදිට්ඨිය කියලා එකක් අහලා තියෙනවද? ඒකේ අංග 10ක් තියෙනවනේ. මොකද්ද? අම්මා පිළිගන්න ඕන, තාත්තා පිළිගන්න ඕන, මෙලෝ පිළිගන්න ඕන, පරලෝ පිළිගන්න ඕන, ඕපපාතිකව සත්තු පිළිගන්න. අන්න දැක්ක නේද? ඕපපාතිකව සත්තුත් පිළිගන්න. ඕපපාතිකය ඇහැට පේන්නේ නැහැ. එතකොට ඒවා පිළිගත්තේ නැත්නම් සම්මාදිට්ඨියට එන්න බෑ, නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. අද හරියට මේ නිර්වාණය සම්බන්ධ අරුබුද ගොඩාක් තියෙන ඒකයි මිනිස්සු හිතාගෙන ඉන්නවා ඔක්කොම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි කියලා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දේවල් ඇහෙන් දැක ගන්න බැරි වෙන එකට තමයි දිබ්බ චක්කු කියන ස්වභාවය අත්දක ගන්න කියන්නේ. එතකොට දිව්‍යමය ඇසකින් Tamanට පේන්නේ නැති සීමාවකින් Tamanගෙම හිතෙන් මේ ලෝකයේ දිහා බලන්න පුළුවන් මට්ටමක් එනවා. ඒකට ස්ථීරව භාවනාවක උදව්ව අවශ්‍යයි. භාවනාවක උදව්ව තියෙන්න ඕන. ඔය දෙකම තිබ්බත් නිවනට හිතපත් කරගන්න බෑ. ඊළඟට තියෙන්න ඕන පඤ්ඤා චක්කු කියලා ස්වභාවය. විනිවිද යන ප්‍රඥාවකින් ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට තේරෙනවා මේ ඔක්කොම මායයට උපුගුල් කියලා. මේ විනිවිද යන ප්‍රඥාවකින් ලෝකේ බලන්න බැරි වෙච්ච නිසා තමයි මිනිස්සු මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ. මම මගේ ආත්මය කියලා මිනිස්සු මේ ලෝකේ අල්ලගෙන ඉන්නේ ඇයි? මේ ලෝකේ ප්‍රඥාව කියන හැම බලන්න බැරි වෙච්ච නිසා. නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අපි අල්ලගෙන ඉන්නවා. නමුත් පින්වත්නි මේ ලෝකේ මොනවද නිට්ටය? අශෘතවත් පෘථග්ජනෙක් සහ ශ්‍රුතවත් දැන් අපි පළවෙනි උත්සාහ කරන්න ඕන අශෘතවත් පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ හදාගන්න. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ සහ අශෘතවත් පෘථග්ජනයේ වෙනසවත් දන්නේ නැතුව කොහොමද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ? දැන් කියන්න බලන්න මොකක්ද අශෘතවත් පෘථග්ජනය කියලා කියන්නේ? අශෘතවත් පෘථග්ජනය කියලා කියන්නේ එයා දන්නේ ආස්වාදේ විතරයි.
ඒක තේරුම් ගත්තත් ලොකු දෙයක් අද මේ දේශනාවේ. අසෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ එයා දන්නේ ආස්වාදේ විතරයි. එයා දන්නේ ඇහෙන් රූප බැලුවාම වින්දනයක් තියෙනවා. කනින් ශබ්ද ඇහුවාම වින්දනයක් තියෙනවා. දිවෙන් රහ දැනෙනකොට වින්දනයක්. ඒ කියන්නේ මේ ආයතන වලින් අත්දකින්න ලෝකයේ තුල එයා ආස්වාදේ විතරයි යා හොයන්නේ. ආස්වාදේ විතරක් හොයනකොට එයාගේ සීලයක් දුර්වල වෙනවා. එයා බලන්නේ ආස්වාදේ ලැබෙනවා නම් බල්ලු මරලා හරි කමන්නේ. ආස්වාදේ හම්බ වෙනවා නම් බල්ලු මරලා හරි කමන්නේ සල්ලි හම්බ වෙනවා නම්. ඒතකොට ආස්වාදේ විතරක් තියෙන කෙනාගේ සීලයකුත් නැහැ. ආස්වාදේ විතරක් දන්න කෙනාට කියනවා අශෘතවත් පෘථග්ජනයා කියලා. ඔන්න ඔය අශෘතවත් පෘථග්ජන භාවයෙන් අපි කොහොම හරි අමාරුවෙන් හරි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය හදා ගන්න ඕන. මොකක්ද හදා ගන්න ඕන? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ එයා ආස්වාදයක් දන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ ආස්වාදයක් තියනවද නැද්ද? තියෙනවා ආස්වාදයක්. ඇහෙන් රූප දැක්කාම පුදුම ආස්වාද ජනක හැඟීමක් එන්නේ නැද්ද? එනවා. ඉතින් ඒවා එක එකනට සාපේක්ෂව සමහරට දරුවා දකින්නකොට අම්මා කෙනෙකුට ආස්වාදයක් ඇති වෙන්න පුළුවන්. පෙම්වතා දකින්නකොට පෙම්වතියට ආස්වාදයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ රූප ශබ්ද වලටත් එහෙමයි. දරුවාගේ කටහඬ ඇහෙනකොට ආස්වාදයක් ඇති වෙන්න පුළුවන්. මගේ දරුවාගේ කටහඬ කියලා. හොඳ තමන් කැමතිම ගායකයාගේ කටහඬ ඇහෙනකොට ලස්සන කටහඬ කියලා ආස්වාදයක් ඇති වෙන්න පුළුවන්. මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. එහෙනම් ඇයි ඔය විරෝධය? විරෝධයක් නැහැ. ආස්වාදයේ තුල ආදීනවයක් තියෙනවා. අන්න ඒක ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දැනගන්න. අශ්‍රුතවත් පෘථග්ජනයා දන්නේ ආස්වාදේ විතරයි. ඒ නිසා නැවත නැවත යා ලෝකෙට ඇවිල්ලා ආස්වාදේම හොයනවා. නමුත් අශ්‍රුතවත් පෘථග්ජනයා සහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආස්වාදයක් දන්නවා, ආදීනවයක් දන්නවා. ආස්වාදයක් දන්නවා, ආදීනවයක් දන්නවා. එතකොට ආදීනවේ කියන්නේ මොකද්ද? ආදීනවේ කියන්නේ අර ආස්වාදයේ ගෙනත් දුන්න ලෝකය වෙනස් වෙනවා. රූපේ ආස්වාදයක් ගෙනත් දුන්නා නම් ඒ රූපයත් බිඳි බිඳි යනවා, මගේ හිතත් බිඳි බිඳි යනවා. ඕක අපිට පේන්නේ. අන්න ඕක දකින්න එකට කියනවා පඤ්ඤා චක්කු කියලා. ඕක හැයින් පුළුවන්ද බලන්න? බෑ. ශබ්දේ ආස්වාදයක් ගෙනත් දුන්නා තමයි ශබ්දයක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒක දැනගත්ත හිතත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. අන්න ඕක ගැන අවබෝධ කරගන්නවට කියනවා නාම රූප පරිච්ඡේදක ඥානය කියලා. මොකක්ද ඒකට කියන්නේ? නාම රූප පරිච්ඡේදක ඥානෙ. නාමය මෙයයි රූපය මෙයයි කියලා අඳුන ගන්නවා. එච්චරයි. ඇහැ අයිති රූපයට, එළියේ පේන රූපය අයිති රූපයට, ඒක දැනගන්න හිත අයිති නාමයට. මේ ඔක්කොම වහා බින්දෙන සුළුයි. වහා බින්දිලා යන සුළුයි. අන්න ඒක දැනගන්න එකට කියනවා ආදීනව දන්නවා. ආස්වාදේ ගෙනත් දුන්න දේවල් වල මම මේ කියන එක ටිකක් ගැඹුරුත් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ මේ අයගේ කොහොමද දහම් දැනුමේ ඇසුර කියලා. ඒ නිසා මම ලේසිත් නැති ගැඹුරුත් නැති වෙනම එකක් කියන්නේ. මේක අමාරුත් නැහැ. ලේසිත් නැහැ. එතකොට දැන් බලන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අර ආස්වාදයක් දන්නවා. ඒ නිසා යා ආස්වාදයේ දැනගෙන ආදීනවත් දන්නවා. මොකක්ද ආදීනව? ආදීනව දකින්න කියන්නේ අනිත්‍යයි, දුකයි, විපරිණාමයි කියලා ලෝකේ දකින්න. ආදීනව සහිතයි කියලා. ඇහැ ඉදිරියට එන රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙලා යන ආකාරය යා දකින්න. එතකොට අනිත්‍යයි කියන්නේ ඇහැ ඉදිරියට එන රූපේ. ඉතින් රූපයත් නිරන්තරයෙන් බිඳි බිඳි යනවා, ඇසත් නිරන්තරයෙන් බිඳි බිඳි යනවා. ඒක දැනගන්න හිතත් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. එකපාරම වයසට යනවා නෙමෙයි, නිරන්තරයෙන් වයසට යනවා. දැන් අඹ ගෙඩියක් කැපුවාම එකපාරම අඹ ගෙඩිය දවස් දෙක තුනකින් කපනකොට කුණු වෙලා. කුණු වෙලා නම් එයා කියනවනේ දෙකපාරම අපරාධ ඊයේ කන්න තිබ්බේ කියලා. ඊයේ කෑවනම් කන්න තිබ්බා කියලා. එතකොට ඊයේද අඹ ගෙඩිය කුණුනේ ඊයේ ඉඳලාද වෙනකන්ද? නැහැ, අඹ ගෙඩිය නිරන්තරයෙන් කුණු විකුණු වියාවි. අපි හිතනවා දැන් අවුරුදු 60ක් විතර ගියාම දැන් නම් වයසයි කියලා. එහෙම නෑ. නිරන්තරයෙන් මේ රූපේ බිඳි බිඳි යන්නේ. ඒක අපිට පේන්නේ නෑ. ඇත්තටම මේ බණ අහින වෙලාවෙත් අපේ රූප කලාප බිඳි බිඳි යන මේ රූප ශබ්දයට පුළුවන් රූපේ කම්පණය කරන්න. ඒක ඇහැට පේන්නේ. අර පඤ්ඤා චක්කු කියන ස්වභාවයෙන් තමයි ඒක දැනගන්න තියෙන්නේ. පඤ්ඤා චක්කු. ඒක උපදව ගත්තට තමයි සෝතාපන්න වෙන්න පුළුවන්.
මාංශ චක්කු ඒකට මොකක්වත් ලොකු දෙයක් පේන්නෙම නැහැ. නමුත් ලෝකේ අල්ලගෙන ඉන්නේ ඒක. එච්චරයි. ඊට පස්සේ වෙන දිබ්බ චක්කු ඒක හොඳට සමතයෙන් උදව්ව හදාගෙන සමත භාවනාව දියුණු කරන කොටයි දිබ්බ චක්කු කියන ස්වභාවය. ඊළඟට පඤ්ඤා චක්කු. ඔන්න ප්‍රඥාවෙන් දැනගන්න රහස තමයි මේ කියන්නේ. මේක රහසක්ව තියෙද්දි බුදු කෙනෙක් මේක එළියට දාලා මතු කරලා උස්මතු කරලා අපිට පෙන්වනවා. පඤ්ඤපනා පනවලා පට්ටපනා පිහිටුවලා විභජනා බෙදලා උත්තානිකම්මං ඉස්මතු කරලා පෙන්වනවා. බුදු කෙනෙක් නිසා. නැත්තම් අපි දන්නෙත් නෑ මේ ලෝකේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා. පින්වත්නි මේ ලෝකේ හටගෙන ඒ වෙලාවෙම නැති වෙලා යනවා. ඒ වෙලාවෙම මේ හැම දෙයක්ම එහෙමයි. මේ අපේ සිතුවිලිත් එක දිගට පවතින්නේ ඒවා ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒ සිතුවිලි ඇති වෙන්නේ පින්වත්නි ඇස පැත්තෙන් ඇස හරහා ඇහෙන් දකින රූපය දකිනකොට අපේ හිතේ සිතුවිලි ඇති වෙනවා. ඇතිවි නැතිවි යනවා. එතකොට ඇහෙන් දකින්න රූපය පදනම් කරගෙන සිතුවිලි ඇති වෙනකොට කනින් අහන ශබ්දේ නිසා සිතුවිලි ඇති වෙන්නේ නැහැ. කනින් අහන ශබ්දේ නිසා සිතුවිලි ඇති වෙන්නේ නැහැ. කනෙන් අහන ශබ්දේ නිසා සිතුවිලි ඇති වෙන්න නම් ඇහෙන් දැක්ක සිතුවිල්ල නිරුද්ධ වෙන්න ඕන. එතකොටයි කනින් අහන ශබ්දේ නිසා සිතුවිලි ඇති වෙන්නේ. බලන්නකෝ එහෙනම් කොච්චර වේගයෙන් සිතුවිලි ඇතිවි නැතිවි යනවද? ඒ කියන්නේ මේ සිතුවිලි දෙකක් එකපාර හිතේ වැඩ කරන්නේ නැහැ. කවුද මේක කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේක නොකියුවනම් අපි දන්නෙත් නැහැ. අපි හිතන්නේ ඔක්කොම ඇහෙනකොට අපිට හිතට හිතෙනවා. පේනකොට අපිට හිතට හිතෙනවා. පේන වෙලාවේ සිතුවිලි හිතට ඇති වෙනකොට ඇහෙන වෙලාවේ සිතුවිලි එන්නේ නැහැ. ඇහෙන වෙලාවේ සිතුවිලි එනකොට කන වෙලාවේ දැනෙන දිවහරහා එන සිතුවිලි ඒකට ඒවට දිවහරහා සිතුවිලි ගලනවට කියන්නේ අපි කියන්නේ ඒකට රස සංචේතනා කියලා. රස සංචේතන පහළ වෙන්නේ නැහැ. රූප සංචේතනාව තියෙනකොට ශබ්ද සංචේතනා නැහැ. ශබ්ද සංචේතනා තියෙනකොට ගන්ධ සංචේතනා නැහැ. ගන්ධ සංචේතනා තියෙනකොට රස සංචේතනා නැහැ. රස සංචේතනා තියෙනකොට පොට්ටබ්බ සංචේතනා නැහැ. පොට්ටබ්බ සංචේතනා තියෙනකොට ධම්ම සංචේතනා නැහැ. එහෙමනම් එක වෙලාවක එක සිතුවිල්ලයි මේ හිතේ තියාගන්න පුළුවන්. ඒ වුණාට බලන්නකො සිතුවිලි ඇහැ පැත්තෙන්ද කන පැත්තෙන්ද නාසයේ පැත්තෙන්ද ගලාගෙන ඉන්නේ නැද්ද? එනවා. ගලාගෙන මේ විදියට සිතුවිලි එනකොට අන්ධ බාල පෘථග්ජනෙකේ සිතුවිලි වලට තණ්හා කරනවා. ඒ සිතුවිලි වලට තණ්හා කරාට පස්සේ ඒ සිතුවිල්ලම ක්‍රියාත්මක වෙලා එයා කයින් වචනින් මනසින් කර්ම කරගන්නවා. ඒවට අපි කියනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. අර චේතනාවම කර්මී කිව්වේ ඒකයි. අර රූප සංචේතනා, ශබ්ද සංචේතන මේවා එකට පෑහි ඉන්නේ. ඇහෙන් දකින්න රූපේ නිසා රූප සංචේතන ඇති වෙනවා. ඒ රූප සංචේතනාවේ ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය දකින්න නැත්නම් එතනම පින්වත්නි ඇහෙන් සිතින් කයින් වචනෙන් අලුතෙන් කර්ම කරගන්නවා. ඕක තමයි සාමාන්‍ය කෙනෙක් රහතන් වහන්සේට වෙන්නේ නැති ඕක. උන්වහන්සේ ඇහෙන් රූපේ දකින්න දැක්ක තැන අතහැරිලා යනවා. හේතුව තමයි චන්දරාගෙන් තෙත් වෙන්නේ නැහැ කියලා ඉස්සල්ලා කිව්වේ අපි එකක්. චන්දරාගේ නැහැ. චන්දරාගේ නැති තැනක දැක්ක දේ දැක්ක තැනම අතහැරිලා යනවා. එතන රූප සංචේතනා ඇති වෙලා නැවත සිතෙන් කයින් වචනෙන් කර්ම හැදෙන්නේ නැහැ රහතන් වහන්සේට. ඕන්න බලන්න රහතන් වහන්සේගේ වෙනස. හැබැයි ඕක ස්ථාවර කරගන්නවා නම් අර මාංශ චක්කු, දිබ්බ චක්කු, පඤ්ඤා චක්කු කියන අවස්ථා තුනම ක්‍රමානුකූලව තමන්ගේ හිත තුල දියුණු කරගත්තොත් තමයි එයාට නිවෙන්න පුළුවන් වෙන්නේ පින්වත්නි. නැත්තම් ඒ බඳු ශ්‍රාවකයෙකුට නිවෙන්න පුළුවන් කමක් නැහැ. නිවෙන්න බෑ ඇත්තටම පින්වත්නි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරපු ධර්මයේ තුලින් පේන දේ මේ තමන්ගේ හිත පිළිබඳ මහ ගැඹුරු විශ්ලේෂණයක් මේක. මොකද අපි දන්නේ නැහැ මේ නාම රූප ධර්මයන් ඇතිවි නැතිවි යනවා කියලා. ඔය ඇති වෙලා නැති වෙලා යන එක දකින්න එකට කියන්නේ උදයබ්බ ඥානය කියලා. උදය වැය දකින්නවා. සියල්ලම මුළු ඕක පින්වත්නි ඔය ලෝකේ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න එකට ඒක දකින්න රහතන් වහන්සේ ඒක කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වී යයි කියන එක තමන්ගේ හිතීම පඤ්ඤා චක්කුව තුලින් ප්‍රඥාව නැමැති ඇස තුලින් අවබෝධ කරාට පස්සේ ආ කවදාවත් ආයි උපතක් කරා යන්නේ නැති විදියට නිවිල යනවා. කවදාවත් උපතක් කරා යන්නේ නැහැ.
එතකොට මේ පඤ්ඤා චක්කු කියන ස්වභාවයෙන් දකින්නකොට ඒ ස්වභාවය තුලින් යාට පේනවා මේ සියල්ලම ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් අපිට තේරෙනවද සියල්ලම ඇති වෙලා නැති වෙලා යනවා කියලා? එහෙම හිතෙන්නේ නැහැ. ඇයි අපිට ඇහැට පේන්නේ නැහැනේ ඔක්කොම ඇති වෙන නැති වෙන විදිය. දැන් හිතේ ඇති මේ ඔක්කොම හැඟීම් ගොඩන්නේ පින්වත්නි. හිතේ ඇති වෙන මේ හැඟීම් ඇති වෙලා නැති වෙලා යනවා කියලා කාටද පේන්නේ පින්වත්නි? මේවා නිකම්ම හුදු හැඟීම් ටික. ඇත්තටම මේ ලෝකේ හිතින් මවාගෙන ඉන්නේ මේ ලෝකේ තනි බොරුවක්. විඥානයේ කියන මායාවටයි අපි අහුවෙලා ඉන්නේ. විඥානේ මායාවක් විදියටනේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. රූපේ පෙන්වුවේ මොකක් වගේද? රූපේ පෙන්වුවේ පෙන පිඬක් වගේ. පෙන පිඬ මොකද වෙන්නේ? පෙන පිඬ බිඳිලා යනවා. ඒතර මේ රූපේ බිඳිලා යනවා. පෙන පිඬට ලොකු වෙලාවක් තියනවද? නැහැ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ. ඉතින් මෙහා අවුරුදු 70ක් විතර ඉන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන තේරුම් ගන්න ඕන. රූපය හැම වෙලාවකම බිඳෙනවා පින්වත්නි. මේ ඇති වෙන සිතුවිලි වලට අනුව රූපේ බිඳි බිඳි යන්නේ. ඒක ওই රූප කලාප බිඳෙන විදිය බලන්න පුළුවන් රූපේ ඉලක්ක කරගෙන සතර මහා ධාතුව ඉලක්ක කරගෙන භාවනා කරනකොට. එතකොට මෙහෙම අත උස්සනකොට මේ රූප කලාප බිඳි බිඳි යන ආකාරය දකින්න පුළුවන්. ඒකයි අර බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන්ම පෝෂණය වෙච්ච එක්තරා කවියෙක් කියන්නේ එකම ගඟක් දෙවතාවක් දකින්න බෑ කියලා. අහලා තියෙනව නේද ඒක? ඒ වගේම අපි කියනවා ඒකම ගඟ දෙවතාවක් දකින්න බෑ නෙමෙයි ගඟට බැස්ස මිනිහත් දෙවතාවක් දකින්න බෑ කියලා. ගඟ දෙවතාවක් දකින්න බැරි බව හැබෑව. මොකද ගඟ නිතරම ගහගෙන යනවනේ. ගඟ නෙමෙයි එකම මිනිස්සයා දෙවතාවක් දකින්නත් බෑ. හේතුව තමයි පින්වත්නි මේ ඇසින් දකින රූපේ පදනම් කරගෙන මේ රූපයේ කම්පණයටපත් වෙනවා. කනෙන් අහන ශබ්දයට පුළුවන් මේ රූපේ කම්පණයටපත් කරන්න. බැරිද? පුළුවන් නේ. කනෙන් අහන දෙයකට බැරිද ඔබ වඬවන්න? කනෙන් අහන දෙයකට බැරිද ඔබ තුල අසීමිත තෘප්තියක් කුල්මත් වීමක් කරලා ඔබ හිනස්සවලා ඔබේ රූපේ පවා වෙනස්කමක් ඇති වෙලා මහ පුදුම වෙනසක් අදලා. ඒතකොට මිනිස්සු කියන්නේ ඔයා අද සතුටින් ඉන්නවා වගේ මොකක් හරි වුණාද කියලා අහන්නේ නැද්ද? එහෙනම් රූපය සිතුවිල්ලට අනුව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. නිකම් මලානික වෙලා දුකෙන් ඉන්නකොට අහන්නේ නැද්ද මේ මොකක් හරි ප්‍රශ්නයක්වද කියලා? හිතේ එහෙනම් හිතේ සිතුවිලි වලට අනුව රූපේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒකනේ රාගය ඇති වෙනකොට හෝමෝන ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. රාගය කියන්නේ හුදු හැඟීමක් විතරයි. හැඟීමකට අනුව මේ රූපේ කම්පණයටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැඟී නාම ධර්ම ඇසුරෙන් රූපේ නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වෙවි යනවා. ඉතින් ඒක එකපාර වෙන එකක් නෙමෙයි. ඒකයි රූපේට කිව්වේ පෙන පිඬක් වගේ. රූපේ කිව්වේ පේන පිඬූපම සූත්‍රය කියලා සූත්‍රයකුත් තියෙනවා. රූපේ වහා බිදි බිදි යනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වේදනාව උපමා කරේ දිය බුබුලකට. සංඥාව උපමා කරේ මොකටද? සංඥා උපමා කළේ මිරිඟුවකට. මොකටද සංඥා උපමා කළේ? මිරිඟුවකට. ඒ කියන්නේ මිරිඟුව කියන්නේ බොරුවක් නේ. මේ ඔක්කොම හිතෙන් හදාගත්ත සංඥා මේ ලෝකේ තියෙන ඒවා නෙමෙයි. ඔක්කොම හිතින් හදාගත්ත සංඥා. මගේ දරුවා කියන්නේත් සංඥාවක් විතරයි පින්වත්නි. මගේ ඉඩම මගේ ගෙදර එහෙම ඒවා ඔක්කොම සංඥා. ඇත්තටම මගේ කාර් එක කියලා කියන්නේ සංඥාවක්. මම හදාගත් එකක්. සමහර වෙන ඊට කලින් පාවිච්චි කරපු මිනිස්සයා එයාගේ කාර් එක කියලා එයා ඒකට කිව්වේ. අනිත් එක තමයි මම කාර් එක ගත්ත කියලා කාර් එක දිහා බලලා කියන්න පුළුවන්ද මේක මෙයාගේ කාර් එක කියලා. කාර් එහෙම මගේ කාර් එක කියලා කාර් ලෝකේ තියනවද එහෙම? ඔක්කොම හිතින් හදාගත්ත හැඟීම්. හැඟීම් ඇති වුණාට පස්සේ හිතින් හදාගත්ත සංඥාවට වටිනාකමක් දෙනකොට ඒ වටිනාකමට අනුව පින්වත්නි නොඑක ආකාරයේ සිතුවිලි පහළ වෙලා ලෝකේ මවලා පෙන්නනවා උඹේමයි කියලා. උඹටම තමයි අයිති කියලා මවලා පෙන්නනවා. මේවා සමහර ඒවා තේරුම් ගන්නත් අමාරුයි. පින්වත්නි මේක බොරුවක්. මේ කියන්නේ අපි තුල සෙනෙහස පහළ වුණාට සෙනෙහස කියන්නේ හැඟීම් ටිකක්. අනේ මගේ දරුවටනේ සෙනෙහස කිව්වට කවුද දන්නේ ඔය දරුවා ඔයලගෙමද කියලා. ඒ දරුවා තමන්ගේ නොවෙන්න බැරිද? රෝහලේදී දරුවා මාරු වුණොත් එහෙම. රෝහලේදී දරුවා මාරු වුණොත් එහෙම කවුරු හරි කමන්නේ රෝහලේ ඉන්න කෙනෙක් ගෙනල්ලා මේන් ඔයාගේ දරුවා කියලා දුන්නොත් එක වෙලාව ළමයි දෙන්නෙක් ඉපදුනොත්
මෙන්න ඔයාගේ ළමයා කියලා ළමයා අතට දුන්නාට පස්සේ අර අම්මට හොද්දට කිරියෙරෙනවනේ. දාරු සෙනෙහස උපදිනවනේ. එතකොට මගේ දරුවා කියලා නිකන් හැංගීමක් විතරයි ඇති උනේ. රූපේ විශාල වෙනසක් ඇති වුනේ නැද්ද? ඇති වුණා. ඊට පස්සේ පින්වත්නි අවුරුදු 10කින් හිතන්නකෝ ඔය ළමයා පෙර පාසල් කරන යනවා කියලා අවුරුදු 6න් 7න් ඉස්කෝලේ අරගෙන යනවා කියලා. අරගෙන යනකොට අර Tamanගෙම කුසෙන් බිහි වෙච්ච ළමයා එයාගේ අම්මා එක් කරනවා එයාගේ ළමයා කියලා හිතාගෙන. ඔය ළමයා ඔබලාගේ මූණටම හම්බුණත් අර සෙනෙහස උපදීද? උපදින්නේ. දැන් එයාටද උපදින්න ඕනේ සෙනෙහස නැත්නම් අර Taman එක්ක ඉන්න ළමයාටද? ඇත්තටම සෙනෙහස උපදිනවා නම් තමන්ගේ ළමයා කියලා කතා කරන්නේ අර තමන්ගෙන් බිහි කරපු ළමයාටනේ. එයාට අඹමල් රේණුවකවත් සෙනෙහසක් උපදින්නේ නැහැ සමහරට. එහෙනම් මතක තියාගන්න මේ ඔක්කොම ලෝකෙ හිතෙන් හදාගෙන ඉන්නේ. මේ හිතෙන් හදාගෙන ඉන්න ලෝකේ යථාර්ථය මේ යථාර්ථයට බැහැලා බැලුවාට පස්සේ ඇති වෙලා නැති වෙලා යන ලෝකයක් තියෙන්නේ. මේක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අල්ලගන්න තැනක් නැහැ පින්වත්. අල්ලගන්න දෙයක් නැහැ. ඔය ඕක හොඳටම තේරෙනවා. ඔය භාවනාව සම්බන්ධ බුදුදහමේ විභජනය කරලා බෙදලා රූපේ බෙද බෙදා භාවනා කරන්න කියන්නේ අර සත්ව පුද්ගල හැඟීම අයින් කරගන්න. මම මගේ ආත්මය කියලා ඒ හැඟීම ආවට පස්සේ පින්වත්නි බරපතල විදියට කෙලෙස් හිතේ දෝරේ ගලනවා. කෙලෙසයක් දෙකක් තුනක් නෙමෙයි. වේගයෙන් කෙලෙස් දෝරේ ගලනවා හිතට. ඒ කෙලෙස් දෝරේ ගලාගෙන එනකොට නැවත සාංශාරික දුක හට ගන්නවා. ඒතකොට මේ සාංශාරික දුක හට ගන්නකොට අර මගේ කියලා අල්ලගත්ත ඒවා නඩත්තු කරන්න අපිට ගොඩාක් ඒවා මේ ලෝකේ කරන්න වෙනවා. වැඩට යන්න වෙනවා, හාල් ගේන්න වෙනවා, කිරිපිටි අදින්න වෙනවා. ඔක්කොම කරන්න ඕනේ ඇයි? මම මගේ ආත්මය කියලා වසඟෙන් අල්ලගත්ත ලෝකේ නිසා. මම මගේ ආත්මය කියලා වසඟෙන් අල්ලගන්න නැතුව ඔක්කොම අතහැරලා දැම්මොත් කිරිපිටි අදින්නත් නැහැ, හාල් අදින්නත් නැහැ, වැඩට යන්නත් නැහැ. නිකම්ම ඉන්න පුළුවන්. අර මම මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නකොට මේ ලෝකේ දුක කියන එක දැනෙන්නෙත් නෑ පින්වත්. එතකොට එහෙනම් කියන්න පුළුවන් නෑ. හිතේ සතුට තියනවා නම් ලොකු දෙයක් නේ. පින්වත්නි හිතේ සතුට තියාගෙන නිරයට යනවට වඩා හොඳ නැද්ද? මෙබඳු මහා දුකකින් නිදහස් වෙන එක හොඳ නැද්ද? මොන හිතේ සතුටක්ද පින්වත්නි? කෙනෙක් කියන්න පුළුවන් මගේ යුතුයකමයි මම කරන්නේ. වගකීමයි මම කරන්නේ. යුතුයකම් වගකීම් කොහොමද පැහැර හැරලා මේ ලෝකේ ජීවත් වෙන්නේ කියලා. පින්වත්නි ඔය යුතුයකම් කර ඔබ මැරුණට පස්සේ භවයෙන් වැහෙනවනේ ජීවිතේ. කියන්නේ භවයෙන් වැහිලා යනවනේ. වැහුණාට පස්සේ පොඩ්ඩක්වත් මතක නැහෙනේ. දැන් පොඩ්ඩක් හරි මතක තියෙනවා නම් ගිහින් හරි ආයෙ බලන්න. අනේ මං කලින් හිටියේ කුරුණෑගල යන්න ඕන මගේ කලින් බිරිඳ බලන්න. ගියාත්මේ බිරිඳ පොඩ්ඩක් බලන්න ඕන. අම්මා බලලා ඉන්න ඕන. මගේ ළමයි ඉඩ කඩන් ටික බෙදාගෙනද කියලා බලලා ඉන්න ඕන කියලා පොඩි ළමයි Tamanගේ පරණ නෑදෑයෝ හොයාගෙන යනවා දැකලා තියෙනවද? මේ ඔක්කොම කරන්නේ යුතුයකමට කියලා හිතාගෙන දරුවොත් නඩත්තු කරලා බිරිඳයි ස්වාමියයි ඔක්කොම දැන් මේ කියන්නේ මේවා කරන්න එපා කියලාද? නෑ. මේවා කරන්න මේ යථාර්ථයේ තේරුම් අරගෙන යුතුයකම් මගකින් පැහැර හරින්න කියලා නෙමෙයි කියන්නේ. යථාර්ථයේ තේරුම් ගන්න. මොකද්ද යථාර්ථය? ඇතිවි නැතිවි යන ලෝකයකයි මම නැවතිලා ඉන්නේ. අපේ තියෙන ආවිද්‍යාවට අපි හිතාගෙන ඉන්නවා නෑ එක දිගටම ලෝකේ පවතිනවා කියලා. නාම රූප ධර්මයන් නිර්වශේෂ වශයෙන් ඇතිවි නැතිවි යන්නේ. මොහොතක් ගන්න ඕක මේ බණ ටිකක් ඇහුවා කියලා සුතමේ ඥානයකින් නම් මුකුත් කරගන්න බෑ. අර විදියට පිළිවෙලට ඇහෙන් දකින්න ලෝකයේ දුක බව තේරුම් ගන්නවා. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක ඇහැට පේනවනේ. මොන්න තරම් දුකක්ද කියලා දාගන්නවා. ඒක බොහොම පොඩි චින්තනයක් ඇති වෙන්නේ. ඒක නිකන් පොල් කට්ටක ලුණු කැටයක් දිය කරා වගේ. ඉතින් හරියට හිත කඩා වැටෙනවා ඒ වෙලාවට. අනේ මේක මොකද්ද මේ කියලා හිතෙනවා. මොකද අර පොල් කට්ටේ ලුණු කැට්ට දිය කරාම පොල් කටේ හොඳට රහ යනවනේ ලුණු කැටේ. ඊට පස්සේ පින්වත්නි නිකන් බගට් එකකට ලොකු බාස්කට් එකකට ලුණු කැටයක් දාලා දිය කරා වගේ ලවණ රසය අඩු වෙනවා. අර පුද්ගලයා තුල දිබ්බ චක්කු කියන ස්වභාවය උපදිනවා. ඒකට එයාට අර තව ටිකක් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පැහැදිලිව පේන්න. අර කණාමැදිලි එළියකින් දැක්ක දෙයක් නිකන් එකපාරම මේ පොඩි පහනක් පත්තු කරලා බලනවා වගේ.
ඉර පායලා ඇති වෙලාවක ලෝ යමක් දැක ගන්නවා වගේ ප්‍රඥාව කියන පඤ්ඤා චක්කු කියන ස්වභාවය ඇති වෙනකොට තේරෙනවා මුළු විශ්වයේ මුළු ලෝකයේම ඇති වෙලා නැති වෙලා යන හුදු සංකාර ගොඩක් විතරයි. මේකට තමයි මම මගේ ආත්මය කියලා අභ්‍යන්තර ලෝකයයි බාහිර ලෝකයයි ඔක්කොම අල්ලගෙන හිටියේ කියලා Tamanටම පේන්න පටන් ගන්නවා. එතකොට බලාගෙන ඉද්දි අතහැරෙන්න. ඉතින් මේ තමන්ගේ කියලා නඩත්තු කරාට පින්වත්නි භවයෙන් වැහුණාට පස්සේ මොකක්වත් මතක නැහැ. මොකක්වත් මතක නැහැ. ඔබ ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ පිළිගන්නවා නම් ඔබ ස්ථීරව ගිය ජීවිතේ ඉපදිලා හිටියා කියලාත් ඔබට පිළිගන්නම වෙනවා. ගිය ජීවිතේ මනුස්ස ලෝකෙම හිටියා කියමුකෝ. කෝ ඒ මනුස්ස ලෝකෙ හිටිය දරුවෝ දැන්? කෝ ඒ අම්මා? කෝ ඒ තාත්තා? අත්වැල් බැඳගෙන ආවද? නෑ. එකතු වෙලා යන ගමනක්ද මේක? නෑ පින්වත්නි. මේ ඔක්කොම කැටයන් ටික භවයෙන් වැහෙනකන් විතරයි. අපි මේ යුතුයකම් වගේ කරන්නේ මම මගේ කියලා අල්ලගෙන ඉන්නේ කියලා කියනවා. භවයෙන් වැහුණාම ඔක්කොම හමාරයි. මෙහි පාංශකූලයක් දෙයි. 7 දවසට දානි ටිකක් දෙයි. 3 මාසෙට දානයක් දෙයි. ඔච්චරයි. සමහරට අරයන් ඉරේ. එතකොට බුදුරජාණන් වහන්සේ සංඥා උපමා කළේ මිරිඟුවකට. මිරිඟුව කියන්නේ බොරුවක්. අපි පින්වත්නි සංඥා විපල්ලාස වලට අහු වෙලා ඉන්නේ. ඒ කියන්නේ සංඥාව කියන එකේ ස්වභාවය තමයි නැති දෙයක් ඇති බවට පෙන්නනවා. ඇත්තටම නෑ, හිතින් මවල පෙන්නනවා මේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ කියලා මවල පෙන්නනවා. සැබෑවටම පවතින් නැති ස්වභාවයක් ඇති බවට මවල පෙන්නන එක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ පැහැදිලි කරන්නේ කුමක්ද? සංඥාව. මේ ලෝකේ ඔක්කොම සංඥා ගොඩක් තියෙන ඒවා අපි උපාදානය කරගෙන ඉන්නවා මම මගේ ආත්මය කියලා. එතකොට මම මගේ ආත්මය කියලා උපාදානය කරගත්තාම මොකද වෙන්නේ? ඒවා නඩත්තු කරන්න වෙනවනේ. ඒවා නඩත්තු කරන්න වෙනවා. නඩත්තු කරනකොට ආය කර්ම සකස් වෙනවා. ඕක තමයි වෙන්නේ. බුදුරජාණන් සංස්කාරය උපමා කරේ කෙසල් කඳකට. මේකනේ පංචස්කන්ධ ලෝකයක් නේ ඇති වෙලා නැති වෙලා යන්නේ. සංකාරය උපමා කරේ කෙසල් කඳගෙන. අරටුව හොයාගෙන යන මිනිහෙක් කෙහෙල් කැලෑවකට රිංගනවා. ගස් ටික කපාගෙන යනවා. අරටුවක් හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. මේ සංකාර හිතේ ඇති වෙන සංකාර කියන්නේ ඇහෙන් රූප දකින්නකොට හිතේ ඇති වෙන සිතුවිලි. කනෙන් ශබ්ද අහනකොට හිතේ සිතුවිලි. රාගය හෝ මෛත්‍රිය හෝ කොමනාකාරයේ සිතුවිලි. ඒ සිතුවිලිත් ඇති වෙන්නේ මේ ලෝකේ අවිද්‍යාවෙන් දකින්න නිසා. අවිද්‍යාවෙන් මේ පින්වත්නි මේක ඇතුලේ ප්‍රශ්නයක්. මේක එළියේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි එළියේ ප්‍රශ්නයක් කියලා එළියේ ගොඩාක් ඒවා වෙනස් කරනවා. පුටුව මෙහෙම තියෙන්න ඕන, දරුවා මෙහෙම ඉන්න ඕන, අම්මා මෙහෙම ඉන්න ඕන, ගෙදර නම් මේ විදියට තියෙන්න ඕන කියලා එළියේ ගොඩාක් ඒවා වෙනස් කරලා අපේ සුඛාස්වාදේ පරිසම් කරගන්න හදනවා. එළියේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, ඇතුලේ ප්‍රශ්නයක්. මේ ගැටේ ඇතුලෙන් ලියා ගත්තට ප්‍රශ්නේ විසඳෙනවා පින්වත්නි. ඇතුලේ ප්‍රශ්නයක් තියෙන්නේ. අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙන්නේ. අභ්‍යන්තර ප්‍රශ්නේ විසඳනවා වෙනුවට අපි පින්වත්නි මේ ලෝකේ ගොඩාක් ඒවා කරන්න බැරි දේවල් ටිකක් අපි කර ඉන්නේ. උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. මේ විදියට ගන්න මොකක් හරි දෙයක් දැන් ඔබට තේරෙනම උදාහරණයක් මම කියන්නද? පින්වත්නි මේ දවස්වල කොවිඩ් වසංගතය තියෙනවනේ. මේ කොවිඩ් වසංගතයට මිනිස්සු කියනවා මම මේකෙන් බේරෙන්න ඕන කොහොම හරි. මම බේරෙන්න ඕන නිසා අර විස බීජ නාශක දියර තියෙන ওই කෑන් එකක් කරේ ඉල්ල ගන්නවා. කරේ ඉල්ලගෙන එයා අල්ලන තැන් වලට අඩිය තියෙන තැන් වලට ඕක ගහ යනවා. අල්ලන්න කලින් දොරටත් ගහනවා. ඊට පස්සේ දොර අරිනවා. ඊට පස්සේ ආයෙ කොහේ හරි ඇඟ වැදිනවා නම් එතනට ඉස්සලා ගහනවා. පුළුවන්ද කරන්න? බෑ. මොකද එළියේ ලොකු දෙයක් එයාට කරන්න වෙනවා. එයා කල්පනා කරනවා මොකටද මේ වගේ මෝඩ වැඩක් කරගන්නේ කියලා එයා මාස්ක් එකක් දා ගන්නවා. ප්‍රශ්නේ ඉවරයිනේ. අන්න ඒ වගේ එළියේ දේවල් කරනවා වෙනුවට තමන්ගේ හිත හදාගත්තාට පස්සේ පින්වත්නි එළියව වෙනස් කරන්න දෙයක් නැහැ. එතකොට මේ කතාව හොඳට තේරුම් ගත්තා බුදු කෙනෙක් මේක තමයි කරන්නේ තරාගය ඇති නොවන විදිහට හිත හදාගන්න විදිය කියලා දෙනවා. එතකොට එළියේ මොනතරම් රූප රාගය අවුස්සන් ආවත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරියට නෙළුම් කොලයකට වතුර දැම්මා වගේ රාගය හිටින්නේ නැහැ. ඒ කියන්නේ අද මිනිස්සු හිත හදා ගන්නවා වෙනකොට එළියේ ගොඩාක් දේවල් කර ඇවිදිනවා. ඒ නිසා ඒගොල්ලන්ට හිත හදා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි ඒ නිසා ඒගොල්ලන්ට හිත හදා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා එළියේ ගොඩක් ඒවා කරන්න නැහැ පින්වත්නි.
තමන්ගේ හිත හදාගන්නයි දෙන්නේ. හිත හදාගත්තට පස්සේ අහපු දැකපු දැනුණු හිතුණු දේවල් එතනම අතහැරිලා යනවා. අපිව අවුස්සන්න පුළුවන් එළියේ ඇහෙන පොඩි ශබ්දයකට. නමුත් පින්වත්නි හිත හදාගෙන ඉන්න කෙනා ශබ්දේ ලොකු ශබ්දයක් වුණත් පොඩි ශබ්දයක් වුණත් ශබ්ද මාත්‍රයක් විදියට දකින්නේ. ඉතින් එතන යාව කැළඹෙන්න හේතුවක් නැහැ. හිත හදාගෙන තියෙනවා. දැන් හිතන්න මේ කාලේ ඇහෙන සින්දුවක් මේ යුගයේ ඇහෙන සින්දුවක් අවුරුදු 20ක විතර තරුණයෙක් ඇහුවොත් ඒ මිනිස්සයා පණුවෙක් වගේ දඟලනවනේ. එයාට ඒක වින්දනයක් තියෙනවා. ඒතර එයාට ඒ ශබ්දය අර දඩබඩ ගාලා ඇහෙන සින්දු තියෙන්නේ. ඒ වගේ එකක් යනකොට එයාට පොඩි වින්දනයක් තියෙනවා. ඒතර එයා බලන් ටික ඇතුළට ගත්ත විදිහ එයාට ඇති උනේ රාගය. ඕක මර 80 දශකයේ සින්දු අහපු මිනිහෙක් කියයි මොනවද අප්පා මේ අහන සින්දු මේවා සින්දුද? ඒ කාලේ අමරදේව මහත්තයාගේ සින්දුනේ සින්දු, ජෝතිපාල මහත්තයාගේ සින්දුනේ සින්දු කියලා එයාට අර සද්දය ඇහෙනකොට පටිගයක් ඇති වුණේ. දැන් මේක ශබ්දයේ තිබ්බ එකක්ද මේ මිනිසුන්ගේ චින්තනය අවුලක්ද? චින්තනය අවුල. ඕක නාම රූප ධර්ම ඉලක්ක කරගෙන භාවනා කරන කෙනෙකුට ඇහෙන්නේ නිකන් සද්දේ කියන්නේ රූපේට අයිති දෙයක්. ඒක දැනගන්න කන අයිති රූපේට. ඒක දැනගත්ත හිත අයිති නාමයට. නාම රූප ධර්ම ටිකක් ඇතිවීමක් වෙන ඇහිච්ච සින්දුවකුත් නැහැ, අහපු මමත් නැහැ. නාම රූප ධර්ම ටිකක් ඇතිවල නැතිවල යනවා. ওই විදිහට දකින්නත් පුළුවන්. මානසික රෝගියෙක් හිතන්න ටිකක් ඔළුව අවුල් මිනිස්සෙක් හිටියා කියලා. එයාට නිකම්ම අවිද්‍යාවසහගත උපේක්ෂාවක්. එයාට මොකක්වත් හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකක්වත් එයාට විශේෂ අදහසක් එන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් හිටියොත් ඇහිච්ච තැනම අතහැරිලා යනවා. දැන් බලන්න එළියේ ශබ්දයේ දාවුලම ඇතුළට ගන්න විදිය දාවුල. ඇතුළට ගන්න විදියේ අවුල තියෙන්නේ. ඒ නිසා මේ සංස්කාර කියන්නේ කෙසල් කඳක්. එළියේ දකින්න දේවල් නිසා හිතේ සිතුවිලි ඇති කර ගන්නවා. ඒ සිතුවිලි කිසිම ආහාරයක් නැති දෙයක්. කෙසල් කඳක්. ආරටුව නැහැ. ආරටුවක් හොයන්නත් එපා මේ සිතුවිලි වල. ඊට පස්සේ විඥානි උපමා කරේ මායාවකට. මායූපමංච විඥාන. විඥානි කියන්නේ මායාවක්. විඥානි මායාවක් කියන්නේ පින්වත් නිකම්ම මායාවක් නෙමෙයි හතරමං හන්දියක විඥා පෙන්නන විඥාකාරී කියලා ධර්මයේ කියන්නේ. සම්මනේ මැජික් පෙන්නන ඉස්සරහට විතරයිනේ. හතර පැත්තෙන්ම බැලුවත් හොයන්න බෑ කියනවා. ඇයි? වේගයෙන් ඇතිවි යනවා විඥානේ. ඇහෙන් රූප දකින්නකොට චක්කු විඥානය ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනකොට සෝත විඥානය ඇති වෙනවා. නාසයෙන් මේ වෙලාවෙම චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ මේවා ඇතිවි යනවා. අල්ලන්න බෑ. මේක මේ මායාවට අහු වෙච්ච නිසා අපි හිතනවා නෑ ඔබ වහන්සේ එක දිගටම අපිට පේනවා. ඔබ වහන්සේ කියන එක දිගටම ඇහෙනවා. ඉතින් ඇහෙන වෙලාවේ සිතුවිලි ඇති වෙන වෙලාවට පේන වෙලාවේ සිතුවිලි ඇති වෙන්නේ නැහැ කියලා මම බණ පටන් ගන්නකොට කිව්වේ. ඇතිවි නැති. නමුත් අපිට හිතෙන්නේ මොකද්ද? නෑ එක දිගටම ඇති වෙනවා. ඇහෙනවා ඇහෙන වෙලාවෙමයි පේන්නේ. ඇහෙන වෙලාවේ පේන්නේ නැහැ පින්වත්. පේන වෙලාවේ ඇහෙන්නේ නැහැ. ඔය පඤ්ඤා චක්කු කියන එක උපදවාගෙන විදර්ශනා ඥානයක් දියුණු කරනකොට තමයි ඔය යථාර්ථය පේන්න පටන් ගන්න. ඔන්න ඔය යථාර්ථයේ තේරුම් ගත්ත සැබෑ ශ්‍රාවක භාවයක් ගොඩ නගා ගන්න. එතකොට ඔබට තේරෙවි මේ ලෝකය මොන්න තරම් මුලාවක්ද? මේකටද මම තණ්හා කළේ? මේකටද රාගය හදාගත්තේ? මේකටද පටිගය හදාගත්ත? කෝ පටිගය හදාගන්න, රාගය හදාගන්න, තණ්හාව හදාගන්න ලෝකයක් මේ ලෝකයේ කෙරේ අනබිරතියක් නේද උපදව ගන්න ඕනේ කියලා තමන්ගෙම හිතට පෙනී. අන්න එදාට විශ්වාස කරන්න මේක. එදා වෙනකන් වීරිය කරන්න. එදාට විශ්වාස කරන්න. දැම්ම කලබල වෙන්න එපා විශ්වාස කරන්න. විශ්වාස කරන්න ඕනත් නැහැ, පිළිගන්න ඕනත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නත් එපා. පරිස්සමෙන් මේ කියන විදියට හිත හුරු කරලා හොත්තට සුතමේ ඥානය හදාගෙන, චින්තාමේ ඥානයෙන් තමන්ගෙම හිතින් ඒවා දැකලා භාවනාමය ඥානයකින් තමන්ම මේක අත්දකින්න. එතකොට තේරෙවි මේ කියන කතාව මොන්නතරම් සත්‍යයක්ද, බුදු කෙනෙක් 2600කට එහා පැත්තේදී කියපු කතාව මොන්නතරම් ඇත්තද කියලා ඔබටම තේරෙන්න පටන් ගනිවි. ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා.